තෙරුවන් සරණයි ආයුබෝවන්. දරුවනි අද දවසේදී සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළව තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන 13 වෙනි දවස. 13 වෙනි දවසේ සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණිය පොතට අදාළ පාඩමක් අපි කතා කරන්නේ. පාඩමකට සම්බන්ධ කරලා ඒ පාඩම ඇසුරින් බහුවර්ණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න කිහිපයක්ම අපි කතා කරනවා. අපි අද කතා කරන්නට සූදානම් වෙන පාඩමිනුත් පහුගිය වර්ෂවලදී බහුවර්ණ ප්‍රශ්නවලට සහ කෙටි ප්‍රශ්නවලට තමයි වැඩිපුර අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය කියන ශ්‍රේණි දෙකටම අදාළ ගොඩක් පාඩම් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය වීම සඳහා වැඩි නැඹුරුතාවයක් තියෙන පාඩම්. ඒ නිසා මේ පාඩමත් බහුවර්ණ ප්‍රශ්නවලට වැඩි අවධානයක් යොමු වෙන්නට පුළුවන් පාඩමක් විදිහට අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්. ඒ නිසා අපි මේ පාඩම සාකච්ඡා කරනවා සම්පූර්ණම පාඩමේ තියෙන විශේෂ කරුණු සාකච්ඡා කරනවා. ඒක මම අපි බලාපොරොත්තු වෙනවා වැදගත් වෙන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පොත 7 වෙනි පාඩම තමයි සීලය හා භෞතික සංවර්ධනය කියන පාඩම. සීලය සහ භෞතික සංවර්ධනය. අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාවේ මේ වෙද්දිත් මේ පාඩම සාකච්ඡා කරලා තිබෙනවා. පිරිවෙන දහම් පාසල කියන YouTube නාලිකාවේ ප්ලේලිස්ට් එකේ මේ වෙද්දිත් මේ පාඩම් සියල්ලක්ම 11 ශ්‍රේණියේ පාඩම් සියල්ලක්ම සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම මේ අපි සාකච්ඡා කරන්නේ පාඩම් ඇසුරින් ප්‍රශ්න කොහොමද නිර්මාණය වෙන්නට පුළුවන් කියන එක සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන දරුවන්ට ගොඩක් වැදගත් වෙන තොරතුරු අපි මේ පාඩම් ඔස්සේ කතා කරනවා. සමහර වෙලාවට ටිකක් කාල වේලාව ගත වෙන්නට පුළුවන්. ඒත් ඔබට ගොඩක් වැදගත් වෙන කාරණාවන් පන්තියේදී ඉගෙන ගන්නවටත් වඩා හොඳට පැහැදිලිව අපිට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙනවා. නැවත නැවතත් මේ පාඩම් නරඹන්නට අධ්‍යයනය කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව, ඒ වගේම ප්‍රධාන සමූහයේ පිරිවෙන දහම් පාසල ඒ වගේම සාමාන්‍ය පෙළ විභාග පන්ති එකමුතුව කියලත් අපේ සමූහයක් තියෙනවා. ඒක අලුතින් හදපු සමූහයක්. ඉතින් ඒකටත් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. මෙන්න මෙහිමයි දුවේ පුතේ පාඩම ආරම්භ වෙලා තියෙන්නේ. අපි ඉතා වේගයෙන් මේ තොරතුරු සාකච්ඡා කරනවා. ඒ නිසා වෙන දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතිව අපි පාඩම සමගින්ම රැඳිලා ඉඳමු. මේ පාඩම සාකච්ඡා කරමු, ප්‍රශ්න සාකච්ඡා කරමු. සසර දුකත් ඒ දුකින් මිදීමත් තමයි නිර්වාණගාමී මාර්ගයේ තුලින් බුදුදහමේ උගන්වන්නේ. සසර දුක් සහිතයි කියලා බුදුදහමේ උගන්වනවා. නැවත නැවත කර්මානුරූපව ඉපදීම සිද්ධ වෙනවා. ඒ ගැන බුදුදහමේ කතා වෙනවා. ලෙඩවීම, මහලු වීම, වයසට යන එක, මරණයටපත් වෙන එක, කැමති දේවල් නොලැබෙන එක, අප්‍රිය ජනක අයත් එක්ක එකතු වෙන්න ලැබෙන එක, ප්‍රිය ජනක අයගෙන් අප්‍රිය ජනක අයත් එක්ක එකතු වෙන්න ලැබෙන එක, ප්‍රිය ජනක යාළු හිත මිත්‍රාදීන්ගෙන් වෙන් වෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ හැම දෙයක්ම ආදී දුක් දුම්නස් වලට අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලෙඩ වෙන්නේ නැති කවුරුත් ඉන්නවද? මේ දවස්වල මුළු ලෝකේම වසංගත තත්ත්වයක් ඇති වෙලා කාට මේ ලෙඩ රෝග මේ වසංගත ඇති වෙයිද කියලා කියන්නට බෑ. ඒක එකම වසංගතය එකම රෝගේ විතරකුත් නෙවෙයි. තවත් අනන්ත වූ ලෙඩ රෝග තියෙනවා. වයසට යනවා, මොහොතක් පාසා මරණයටපත් වෙනවා. කැමති දේවල් අපිට ලැබෙන්නේ නැහැ. අපි ගොඩක් දේවල් කැමැත්තෙන් ඉන්නවා. හැබැයි මේ දේවල් අපිට ලබා ගන්නට බෑ. අපිට ප්‍රියජනක අයගෙන්, යහළුවන්ගෙන්, හිත මිත්‍රාදීන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියජනක අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපිට සිදු කරන්නට සිදු වෙනවා. අසාර වූ, අතෘප්තිකර වූ මේ දුක් සහිත සසර පිළිබඳව අප තුළ අවබෝධයක් ඇති කිරීමත්
සසරින් එතරව නිවන් පසක් කර ගැනීම පිණිස මඟ පෙන්වීමත් බුදුදහමෙහි මූලික අරමුණයි. බුදුදහමේ මූලිකම අරමුණ මොකක්ද එහෙනම්? අපි මේ කතා කරපු ලෙඩවීම, මහලු වීම, වයසට යෑම, මරණයට පත්වීම, අප්‍රියන් එක එකතු වෙන්න සිද්ධ වෙන්නේ, එක ප්‍රිය අයගෙන් වෙන් වෙන්නට සිද්ධ වෙන්නේ, අප්‍රිය සංපයෝග, පිය විප්පයෝග කියලා උගන්වන්නේ. මේ පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරවලා, සසර පිළිබඳව අවබෝධයක් ඇති කරවන්න, අසාර වූ අතෘප්තිකර වූ මේ දුක් සහිත වූ සංසාරය ගැන අවබෝධයක් අපිට ඇති කරවනවා බුදුදහම තුලින්. මෙහෙම කියනකොට ඔබට වැඩි පැහැදිලි වෙන්නේ නැති වේවි. හැබැයි මේ කරුණු ගැන ඔබ හොඳට අවධානය යොමු කරන්න. මුලින් අපි සඳහන් කරපු ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, අපි කැමති අයගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙන එක, අකමැති අයත් එක්ක කටයුතු කරන්නට සිද්ධ වෙන. මේවා ඔබට තේරෙනවා. අන්න ඒ තත්වයෙන් මිදෙන එක, ඒ තත්වයෙන් සම්පූර්ණ වශයෙන් ඈත් වෙන්න තමයි බුදුදහමේ උගන්වන්නේ. සසරින් එතරව නිවන් පසක් කර ගැනීම පිණිස මඟ පෙන්වීම බුදුදහමේ අරමුණ කියලා සඳහන් වෙන්නේ අන්න ඒක. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ ත්‍රිවිධ ශික්ෂාවකින් යුක්ත වූ ඒ නිවන් මගෙහි පළමු ශික්ෂාව සීලයයි. එහෙනම් සසර දුකයි කියලා අපි සඳහන් කළා. සසර දුක මොකක් නිසාද? අපි කතා කරපු විදිහට ලෙඩ වෙන, මහලු වෙන එක, අකමැති දේවල් අපිට සිදු කරන්නට සිදු වෙන එක, කැමති දේවල් කරන්නට ලැබෙන්නේ නැති එක, අකමැති අය එක්ක ජීවත් වෙන්නට සිද්ධ වෙන එක. ඒ විදිහට එක එක්කෙනාට ප්‍රමාණය, ඒක සමහර අයට අඩුවෙන්, සමහර අයට වැඩියෙන් ඒ දේ සිද්ධ වෙන්නට පුළුවන්. සමහර අයට ගොඩක් ලෙඩ රෝග තියෙනවා, සමහර අයට සාමාන්‍ය විදිහට ලෙඩ රෝග තියෙනවා. ඒ විදිහට විවිධාකාරයේ දුක් ඇති වෙනවා. ඒ ඇති වෙන දුක් නැති කරගන්න තියෙන ඉගැන්වීම මොකක්ද? නිවන් අවබෝධ කර ගැනීම. සසර නැවත ඉපදෙන්නේ නැති තත්වයට පත් වෙන එක. ඒක තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් ඒ නිවන ලබා ගන්න ක්‍රමයක් දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ ක්‍රමය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ඇතුළත් වෙන ත්‍රිශික්ෂාවක්. ශික්ෂා 3ක් බුදුදහමේ උගන්වනවා. සීල, සමාධි, ප්‍රඥා කියලා. ඒ සීල, සමාධි, ප්‍රඥා කියන මාර්ග අනුපිළිවෙල අනුව පළවෙනි එක මොකක්ද? සීලය. නිවන් මාර්ගයේ පළවෙනි එක මොකක්ද එහෙනම්? සීලය. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ ත්‍රිවිධ ශික්ෂාවකින් යුක්ත වූ ඒ නිවන් මගෙහි පළමු ශික්ෂාව සීලයයි. ශික්ෂාවකින්, ත්‍රිවිධ ශික්ෂාවකින් කියලාත් කියනවා මෙතන. ශික්ෂාවන් කීයක් තියෙනවද? ඔව්. ශික්ෂාවන් 3ක් තියෙනවා. මෙතන ඒක තමයි සඳහන් වෙන්නේ. ශික්ෂාවන් 3ක් තියෙනවා කියන එක. ඒකත් අනිවාර්යයෙන්ම ඔබ මතක තියාගන්නට ඕන. මොකද කෙටි ප්‍රශ්නවලදී ප්‍රශ්න යොමු වෙන්නට පුළුවන්. යහපත් චරිත සංවර්ධනයයි, පුද්ගලයාගේ කායික වාචික සංවරයයි, බාහිර හැදියාවයි. යහපත් චරිත සංවර්ධනයක්, පුද්ගලයාගේ කායික වාචික සංවරය, බාහිර හැදියාව, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සම්මා වාචා නම් වූ වාචසික සංවරයේද, සම්මා කම්මන්ත නම් වූ කායික සංවරයේද, සම්මා ආජීව නම් වූ යහපත් දිවි පැවැත්මද සීල ශික්ෂාවට අයත්ය. සීල ශික්ෂාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සම්මා වාචා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්මා කම්මන්ත කියන අංගය, සම්මා ආජීව කියන 3 ඇතුළත් වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ග අංග 3 තමයි සීලයට ඇතුළත් වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග කීයක් ඇතුළත් වෙනවද? 3ක් ඇතුළත් වෙනවා. නිවන් මාර්ගයේ අවස්ථා 3 මොනවද? සීල, සමාධි, ප්‍රඥා කියන අවස්ථා 3. ශික්ෂාවන් 3ක් තියෙනවා. ඒ ශික්ෂාවන් 3න් පළවෙනි අංගය මොකක්ද? සීලය කියන අංගය. දෙවෙනි අංගය සමාධිය. එහෙනම් ඒ සීලය කියන අංගයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග කීයක් අයිති වෙනවද? 3යි. මොනවද ඒ 3? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන 3. හොඳයි, අපි බලමු කෙටි ප්‍රශ්න කිහිපයක්. 11 වෙනි බුද්ධ ධර්මයේ අනුමාන බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න. සීලය හා භෞතික සංවර්ධනය කියන පාඩමට අදාළව අපි බලමු. ත්‍රිවිධ ශික්ෂාවන් වන්නේ දාන, සීල, භාවනා,
සීල සමාධි භාවනා, දානය, ප්‍රියවචනීය අර්ථචර්යාව, සීල සමාධි ප්‍රඥා. ත්‍රිශික්ෂාව, ත්‍රිවිධ ශික්ෂාව, ත්‍රිශික්ෂාව කියලත් කියනවා. නිවන් මාර්ගයේ අංග 3 කියලත්, අවස්ථා 3 කියලත් කියන්නට පුළුවන්. නිවන් මාර්ගයේ අංග 3 මොනවද? සීල, සමාධි, ප්‍රඥා. කීවෙනි පිළිතුරද? පළවෙනි පිළිතුරද, දෙවෙනි පිළිතුරද, තුන්වෙනි පිළිතුරද, හතරවෙනි පිළිතුර? සීල සමාධි ප්‍රඥා කියන අංග 3 ත්‍රිශික්ෂාව විදිහට හඳුන්වනු ලබනවා. දහම් පාසලේදීත් ඒ වගේම පාසලේදීත් ඔබ මේ වෙද්දිත් මේ ගැන ඉගෙනගෙන ඇති. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ බලමු අපි මොකක්ද කියලා. ත්‍රිවිධ ශික්ෂාවකින් යුක්ත වූ නිවන් මගෙහි පළමු ශික්ෂාව වන්නේ. මේක පාඩමේ සඳහන් වුණා. පළවෙනි ශික්ෂාව වුණේ මොකක්ද? එකද, දෙකද, තුනද, හතරද? මොකක්ද? ත්‍රිවිධ ශික්ෂාවකින් යුක්ත වූ නිවන් මගෙහි පළමු ශික්ෂාව වන්නේ දානයයි, සීලයයි, භාවනාවයි, ප්‍රඥාවයි. මොකක්ද? මේක තමයි නිවැරදි පිළිතුර. මොකක්ද? සීලය කියන එක. සීලය කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. සීලය. සීල ශික්ෂාවට අයත් ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීලය කියන ශික්ෂාවට අයිති අංග. සීල ශික්ෂාවට අයත් ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මොනවද? මම කියලා දුන්නා. සීල ශික්ෂාවට අයිති වෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. ඒක අයිති වෙන්නේ නැහැ. ප්‍රඥා කියන අංගයට තමයි සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන දෙක අයිති වෙන්නේ. එහෙනම් පළවෙනි පිළිතුරේ තියෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා කියන කොටසට අයිති දෙකක්, සහ සම්මා වාචා කියන්නේ සීල කොටසට අයිති වෙන එකක්. ඒක එහෙනම් නිවැරදිද වැරදිද? ඒක වැරදි. ඒක තෝරගන්නට බෑ. සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම කියන පිළිතුරේදී සම්මා කම්මන්ත සහ සම්මා ආජීව කියන දෙකම අයිති වෙන්නේ සීල කියන කොටසට. හැබැයි සම්මා වායාම කියන එක අයිති වෙන්නේ සමාධියට. එහෙනම් මේක හරිද වැරදිද? ඒකත් වැරදි. ඊළඟ පිළිතුර, තුන්වෙනි පිළිතුර, සම්මා වාචා කියන්නේ සීලයට අයිති වෙන මාර්ගාංගය. ඊළඟට සම්මා කම්මන්ත කියන්නේ සීලයට අයිති වෙන මාර්ග අංගයක්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක්. සම්මා ආජීව කියන්නේ සීලයට අයිති වෙන අංගයක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා සඳහන් වෙන පිළිතුර. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒකේ මොනවද තියෙන්නේ? සම්මා වායාම කියන්නේ සමාධියට අයිති එක. සම්මා සති, සම්මා සමාධි, මේ තුනම සමාධියට අයිති අංග. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධියට අයිති අංග තමයි ඒ දැක්වෙන්නේ. හතරවෙනි පිළිතුරේ. එහෙනම් තුන්වෙනි එක තමයි පිළිතුර වෙන්නේ. හොඳයි. ඊළඟට අපි නැවත වතාවක් පාඩමට අවධානය යොමු කරමු. ඊට පස්සේ තවත් බහුවර්ණ ප්‍රශ්න මොනවද කියලා සාකච්ඡා කරමු. වචනයෙන් සිදුවන මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා යන සාවද්‍ය හැසිරීම් හැරදමා සත්‍යවාදී වීම. වචනයෙන් සිද්ධ වෙන වැරදි මොනවද? මුසාවාදා, බොරු කීම්, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. හිස් වචන, කේලම්, පරුස වචන, බොරු කියන එක. වචනයෙන් සිද්ධ වෙන අකුසල් 4. මොනවද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන වැරදි 4.
මිනිසුන්ගේ සමගියට තුරු දෙන පරිදි කතා කිරීම, මට සිලුටු මිහිරි බස් කීම හා අර්ථවත් වූ දැහැමි වචනයෙන් යුක්ත වීමද වාචසික සීලයයි. කය වචනය කියන දෙකෙන් සංවර වීම තමයි සීලය කියන්නේ. කාය වාචානං සමෝදානං සීලං. සීලය කියන්නේ කයෙන් සිද්ධ වෙන වැරදි, වචනයෙන් සිද්ධ වෙන වැරදි හතරයි. කයෙන් සිද්ධ වෙන වැරදි හතරයි, වචනයෙන් සිද්ධ වෙන වැරදි හතරයි නොකිරීම තමයි සීලය කියලා කියන්නේ. එහෙනම් වාචසික සීලය කියන්නේ මොකක්ද? වචනයෙන් සිද්ධ වෙන වැරදි හතර. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන හතරෙන් වෙන්වීම තමයි වාචසික සීලේ. වචනයෙන් සංවර වෙනවා, සීලයට පත් වෙනවා කියලා කියන්නේ. වාචසික වශයෙන් නොකළ යුත්තේ හෙවත් විරිත හැරපියා කළ යුත්තේ හෙවත් සිරිත අනුගමනය කිරීමයි. වාචසික වශයෙන් නොකළ යුතු දේවල් මුසාවාදා, වේරමණී, සික්ඛාපදං සමාදියම්. මුසාවාදා, වේරමණී, සික්ඛාපදං. බොරු කීමෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි. මෙතන කියනවා වාචසික වශයෙන් නොකළ යුත්තේ හෙවත් විරිත හැරපියා. නොකළ යුතු දේවල් වලට කියනවා විරිත් කියලා. ඒවා අතහැරලා. බොරු කියන එක, කේලම් කියන එක, හිස් වචන කියන එක, පරුස වචන කියන එක එකෙන් වෙන් වෙලා කළ යුත්තේ හෙවත් සිරිත අනුගමනය කිරීම. කළ යුත්තේ මොකක්ද? සත්‍ය දේවල්, කාගෙත් හිත සැනසෙන වචන පාවිච්චි කළ යුතුයි. වේරමණී, සික්ඛාපදං සමාදියාම කියලා කියන්නේ වැරදි විදිහට වචන පාවිච්චි කරන්නේ නැතිව හොඳ විදිහට වචන පාවිච්චි කරනවා කියන එක. එසේම කයින් සිදුවන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාරයන් සාවද්‍ය ක්‍රියාවන්ගෙන් වැළකී සියලු සතුන්ට කරුණාව මෛත්‍රී දැක්වීම, දුන්දේ ගැනීම හා විරුද්ධ ලිංගිකයන් ශිෂ්ට සම්මත පරිදි ඇසුරු කිරීමද කායික සීලය වේ. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකම් කිරීමෙන් වෙන්වීම, වැරදි ලෙස විරුද්ධ ලිංගිකයන් සමග අසම්මත ලෙස හැසිරීමෙන්, ලිංගිකව එක්වීමෙන් සංවර භාවයට පත්වීම කියන කරුණු 3 කයින් සිද්ධ වෙන්නේ. ප්‍රාණඝාතය සිදු කිරීම, හොරකම් කරන්නේ කයින්, කාමයේ වරදව හැසිරෙන්නේ මොකෙන්ද? කයින් තමයි කාමයේ වරදව හැසිරෙන්නේ. මේ කියන වැරදි වලින් නිදහස් වෙන එක, දුරු වෙන එක කායික සීලය කියලා කියනවා. කායික සීල සංවරය කියලා. කායික සීල සංවරය, වාචසික සීල සංවරය කියලා. එනම් සීලේ ප්‍රභේද දෙකක් තියෙනවා. කායික වශයෙන් නොකළ යුත්තේ හෙවත් විරිත හැරපියා කළ යුත්තේ හෙවත් සිරිත අනුගමනය කිරීම, අනිත් අයට උදව් උපකාර කිරීම, යහපත් දේවල් සිදු කිරීම, හොරකම් නොකිරීම, අනිත් අයට උදව් උපකාර කිරීම, ඒ වගේ දේවල් සිදු කිරීම කරන්නට ඕන. තවද අනේකාකාර වූ අකුසල සහගත හානිකර දිවි පැවතුම් හැරපියා දැහැමි සාධාරණ දිවි පැවතුම් හියදීම ආජීව සීලයයි. ආජීව සීලය කියලත් කියනවා. වාචසික සීලය, කායික සීලය, ඊළඟට ආජීව සීලය කියලා කියනවා. අනේකාකාර වූ අකුසල සහගත හානි කර දිවි පැවතුම් හැරපියා සාධාරණ විදිහට ජීවත් වෙන එක. වැරදි විදිහට වෙළඳාම් කරලා, අනිත් අයට හිරිහැර පීඩා කරමින්, වැරදි විදිහට වැරදි වෙළඳාම් ක්‍රම පාවිච්චි කරලා, අවියායුධ වෙළඳාම්, වසවිස වෙළඳාම, ඒ විදිහේ දේවල් කරලා ජීවත් නොවීමට කියනවා ආජීව සීලය කියලා. එහිදීද නොකළ යුත්තේ හෙවත් විරිත හැරපියා කළ යුත්තේ හෙවත් සිරිත අනුගමනය කරනු ලැබේ. හොඳයි. අපි බලමු නැවත වතාවක් ප්‍රශ්නයකට අවධානය යොමු කරලා. 4 වෙනි බහුවර්ණ ප්‍රශ්නය අපි අද දවසේ කතා කරන. සීලෙහි ප්‍රධාන ප්‍රභේද දෙක වන්නේ ගිහි සීලය, පැවිදි සීලය, උපසම්පදා සීලය, අෂ්ටාංග සීලය, කායික සීලය, වාචසික සීලය, කායික සීලය, මානසික සීලය. මොකක්ද අපිට හම්බ වුණේ? කාය වාචානං සමෝදානං සීලං කියලත් මම කියලා දුන්නා. කායික සීලය, වාචසික සීලය, කායික සීලය, වාචසික සීලය කියන එක තමයි පිළිතුර. කායික සීලය, වාචසික සීලය කියන 3 වෙනි පිළිතුර.
කායික සීලයට අයත් අංගයක් නොවන්නේ ප්‍රාණඝාතය, සම්පප්පලාපය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය කියන මේ වගේ වෙන් වී සිටීම කායික සීලයට අයත් අංගයක් නොවන්නේ. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියලත් එන්නට ඕන. ප්‍රාණඝාතයෙන් වෙන්වීම. ඊළඟට වෙන්වීම, සම්පප්පලාපයෙන් වෙන්වීම, ඊළඟට අදත්තාදානයෙන් වෙන්වීම, ඊළඟට මොකක්ද? කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම. මේ කියන හතරෙන් මොකක්ද කායික සීලයට අයත් අංගයක් නොවන්නේ? ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සම්පප්පලාපයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම. කායික සීලයට කායිකව සිද්ධ වෙන වැරදි මොනවද? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, කාමෙහි වරදව හැසිරීම. එහෙනම් පළවෙනි එක කයින් සිදු කරන දෙයක්. අදත්තාදානය, හොරකම් කරන එකත් කයින් සිද්ධ වෙන්නේ කියලා දුන්නා. කාම මිත්‍යාචාරයත් වැරදි විදිහට කම්සප සේවනය කිරීම කයින් සිද්ධ වෙන එකක්. එහෙනම් දෙවැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නට ඕන. සම්පප්පලාපේ කියන පිළිතුර තමයි පිළිතුර විදිහට තෝරගන්නට වෙන්නේ. ඊළඟට තියෙනවා වාචසික සීලයට අයත් අංගයක් වන්නේ. වාචසික සීලයට අයත් අංගයක් වන්නේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම, ඊළඟට මොකක්ද? අදත්තාදානයෙන් වෙන්වීම, ඊළඟට අබ්‍රහ්මචර්යාව, පිසුනා වාචා. මොකක්ද? පිසුනා වාචාවෙන් වෙන්වීම, අබ්‍රහ්මචර්යාවෙන් වෙන්වීම. මොකක්ද? වාචසික සීලයට අයිති අංගයක් වෙන්නේ ප්‍රාණඝාතයෙන් වළකින එකද, අදත්තාදානයෙන් වළකින එකද, අබ්‍රහ්මචර්යාවෙන් වළකින එකද, පිසුනා වාචයෙන් වළකින එකද? ඔව්. වචනයෙන් සිද්ධ වෙන අකුසලය තමයි පිසුනා වාචය කියලා කියන්නේ. පිසුනා වාචයෙන් වෙන්වීම කියලා කියන්නේ. මේකේ පිළිතුර. පහත ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ. අපි මේ ප්‍රශ්නේ කතා කරන්නට කලින් නැවත වතාවක් පාඩමට අවධානය යොමු කරමු. මෙසේ කයද වචනයද සංවර කරන, හික්මවාලන, සීලය නිවන් වගෙහි ප්‍රතිෂ්ඨාවය, පිහිටය, එය ආදී චරණයයි. සීලය තමයි ආදී චරණය කියලා කියන්නේ මුල්ම හැසිරීම. සීලය තමයි මුලින්ම සම්පූර්ණ වෙන්න ඕන. ප්‍රතිෂ්ඨාව කියලා කියනවා නිවන් මාර්ගයේ පිහිටන්නේ සීලය කියන එක හරි විදිහට සම්පූර්ණ වුණොත්. එහෙම නැත්නම් සමාධියෙන් ප්‍රඥාවට ගමන් කරන්න බෑ. පළවෙනි එක මොකක්ද? ආදී චරණය, මුල්ම හැසිරීම. මුලින්ම අපි හුරු කළ යුතු, පුරුදු කළ යුතු, සම්පූර්ණ කරගත යුතු දේ කියන එක තමයි ආදී චරණය කියලා කියන්නේ. මොකක්ද? සීලය. සීලයේ පිහිටා සමාධියද, සමාධියේ පිහිටා ප්‍රඥාවද උපදවා ගත යුතුය. සීලයේ පිහිටලා සමාධියට, සමාධියෙන් පිහිටලා තමයි ප්‍රඥාවට ගමන් කරන්නට වෙන්නේ. එහෙම නැතිව සමාධියටපත් වෙලා ප්‍රඥාවට ගමන් කරලා පස්සේ සීලය ආරක්ෂා කරලා සීලය රැක ගන්නට එහෙම බෑ. අනිවාර්යයෙන්ම සමාධියටපත් වෙන්න නම් පුද්ගලයාගේ කෙලෙස් ක්‍රියාත්මක වෙන අවස්ථා තුනක් තියෙනවා.
වීතික්කම පරිඋට්ටාන අනුසය කියලා. වීතික්කම පරිඋට්ටාන අනුසය කියලා. එහෙනම් වීතික්කම කියලා කියන්නේ අපි සමාජයේදී ගහ ගන්නවා, බැන ගන්නවා, අනිත් අයත් එක්ක රණ්ඩු වෙනවා, අනිත් අයගේ දේවල් හොරකම් කරනවා. අන්න ඒ වෙලාවට අපේ කය සංවර කරන එක කරන්නේ මොකෙන්ද? සීලයෙන්. අපි නරක වචන කියනකොට අපිව සංවර කරන්නේ මොකෙන්ද? සීලයෙන්. එහෙම සංවර හිතක් සංවර වචන පාවිච්චි කරන්නේ නැතිව සංවර විදිහට කය පාවිච්චි කරන්න බැරිව අපිට පුළුවන් ද සමාධිගත සිත් ඇති කරගන්න? බැහැ. එහෙනම් කය සහ වචනේ දෙක සංවර කරගන්නවා. ඊට පස්සේ හිතේ විතරක් පරිඋට්ටාන කියන අවස්ථාවේදී හිතේ ක්‍රියාත්මක වෙන කෙලෙස් භාවනා කරනවා. වෙසක් පොය දවසේ භාවනා කරපු දවස කල්පනා කරලා බලන්න. ඒ වෙලාවේදී කල්පනා වෙනවා. හිත ඇතුලෙන් කල්පනා කරනවා. අවලා මට දෝෂාරෝපණය කළා, මට බැන්නා. එහෙම කියලා කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නේ? හිත ඇතුලේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. වීතික්කම කියන අවස්ථාවේදී ඒවා දෙදරලා ගියා. පන්තියේ රණ්ඩු වෙන්න, ඊට පස්සේ දඬුවම් ලබන්න සිද්ධ වුණා. එහෙනම් සමාධි කියන අවස්ථාවේ හිත ඇතුලේ විතරයි අකුසල් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ප්‍රඥා කියන අවස්ථාවේදී අනුසය විදිහට හිතේ තැම්පත් වෙලා තියෙනවා, යටපත් වෙලා තියෙනවා ක්ලේශ ධර්මයන්. අවශ්‍ය වෙලාවට මතුවෙනවා. ඒ වගේ කෙලෙස් යටපත් වෙන ක්‍රම 3ක් තියෙනවා. ඒ ක්‍රම 3ට අනුව කෙලෙස් සම්පූර්ණ නැති කරන්නට අනිවාර්යයෙන්ම සීල, සමාධි, ප්‍රඥා කියන මාර්ග අංග මේ නිර්වාණගාමී මාර්ගයේ අවස්ථා 3 සම්පූර්ණ කරන්නට ඕන අනුපූර්ව ප්‍රතිපදාවක් විදිහට. අනුපූර්ව කියලා කියන්නේ එකකට පස්සේ එකක්. සීලය, ඊළඟට සමාධිය, ඊළඟට ප්‍රඥාව. සීලයෙන් තොර සමාධියක් නැත, සමාධියෙන් තොර ප්‍රඥාවක් නැත, ප්‍රඥාවෙන් තොර විමුක්තියක්ද නැත. සීලයෙන් තොරව සමාධියට යන්නට බෑ, සමාධියෙන් තොරව ප්‍රඥාවට යන්නට බෑ, ප්‍රඥාවෙන් තොරව විමුක්තියක් ලැබෙනවද? නැහැ. බුදුදහම අනුව ඉහත දැක්වූ පරිදි සීලේ ශික්ෂාවකි. එය ත්‍රිවිධ ශික්ෂාවෙහි පළමු යන්නයි. සීලය කියලා කියන්නේ ත්‍රිවිධ ශික්ෂාවේ පළමු යන්න. ආර්ය ධන 7ක් ඇතැයි වදාළ බුදුරජාණන් වහන්සේ සීලයේද ඉන් එකකැයි වදාළහ. සදාචාරාත්මක දිලිඳු බව දුරු කරන්නට පුළුවන් සීලය තුලින් ආර්ය ධනයන් අතර සප්තාර්ය ධනයේදී එකක්. සද්දා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියන් ධනං, සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. ඒ විදිහට තමයි දැක්වෙන්නේ. එහෙනම් දෙවනි ධනයේ විදිහට සද්දා ධනං, සීල ධනං. දෙවනි ධනයේ සීලේ විදිහට තමයි සප්තාර්ය ධනයේ දක්වලා තියෙන්නේ. සාරවත් බව ඇති කරන්නට සදාචාරාත්මක දිලිඳු බව නැති කරනවා. සදාචාරවත් බව අපි සාරවත් බව අපේ ජීවිතය තුළ ඇති කරනවා. ඒ වගේම සප්තාර්ය ධනයේදී එක ධනයක් විදිහටත් සීලය බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා, උගන්වලා තියෙනවා. සසර සැපගෙන එන පින්කම් 10ක් ඇතැයි වදාළ උන්වහන්සේ සීලයේද ඒට ඇතුළත් කළහ. සසර සැපගෙන දෙන පින්කම් 10ක්. දස පින් කිරියවත්. දාන, සීල, භාවනා, පත්තිපත්තාන මෝදනා, වෙය්‍යාවච්ච පචායන්ති, දේශනා, සුති, දිට්ඨිජු කියන කොටසේදී දාන, සීල, භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලත් සීලය කියන එක ඇතුළත් වෙනවා. දස පුණ්‍යක්‍රියාවල, දස පින් කිරියවත් වලත් සීලය ඇතුළත් වෙනවා. රජුන් විසින් යහපත් පාලනයක් උදෙසා අනුගමනය කළ යුතු රාජධර්ම අතරද සීලය ඇතුළත් වේ. දානං සීලං පරිත්‍යාගං අජ්ජවම් මජ්ජවං තපං අක්කෝදෝ අවිහිංසාච කන්තිච අවිරෝධතා කියන දස රාජධර්මවල තියෙනවා. දානං සීලං පරිත්‍යාගං දෙවනි අංගයේ විදිහට රජවරුන්ට යහපත් විදිහට පාලන කටයුතු අරගෙන යන්නටත් සීලය අවශ්‍ය වෙනවා කියලා දක්වලා තියෙනවා. එහෙනම් කොයි වගේ තැන්වලද නිර්වාණගාමී මාර්ගයේ තියෙන්නේ පළවෙනිම අංගය මොකක්ද? සීලය. දස පුණ්‍යක්‍රියාවල පළවෙනියටම තියෙන්නේ මොකක්ද? සීල්. දෙවෙනි දස පුණ්‍යක්‍රියාවල දාන, සීල, භාවනා. දෙවෙනියට තියෙන්නේ මොකක්ද? සීලය. සප්තාර්ය ධනයේ දෙවෙනියට තියෙන්නේ මොකක්ද? සීලය. දස රාජ ධර්මවල දෙවෙනියට තියෙන්නේ මොකක්ද? සීලය.
ඊට පස්සේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දෙවෙනියට තියෙන මොකක්ද? දානය, සීලය, දාන සීල භාවනා, දෙවෙනි එක සීලය. දාන පාරමිතා, සීල පාරමිතා, පාරමිතාවලත් දෙවනි පාරමිතාව මොකක්ද? සීල පාරමිතාව. එහෙනම් සීලය තුලින් බුදුදහමේ ලොකු ඉගැන්වීමක් අපිට ලබා දීලා තියෙනවා, උගන්වනවා. සීලය බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක්. එය දස පාරමිතාවෙහි දෙවැන්නය. මෙසේ සීල පින් කිරියවතකි. සීලයේ පින් කිරියවතක්, ධනයක්, සප්තාරිය ධනෙ එකක්, රාජ ධර්මයක්, පාරමිතාවක්, ගිහි පැවිදි සැමට සැපගෙන දෙන උතුම් වූ ඉගැන්වීමක් තමයි සීලය කියලා කියන්නේ. සීලය පින් කිරියවත් ධනයක්, රාජ ධර්මයක්, පාරමිතාවක්, ගිහි අයට සැපගෙන දෙන අංගයක් වෙනවා. සීලයේ විවිධ ප්‍රභේද වඩාත් පැරණි සූත්‍ර දේශනාවල මෙන්ම පසුකාලීන ධර්ම ග්‍රන්ථවලද දක්වා තිබේ. අපි බලමු ඊට කලින් ප්‍රශ්නයකට අවධානය යොමු කරලා පහත ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ. සීලයෙන් තොර සමාධියක් නැත, සමාධියෙන් තොර ප්‍රඥාවක් නැත, විමුක්තියෙන් තොර සීලයක් නැත, ප්‍රඥාවෙන් තොර විමුක්තියක් නැත. මම කියලා දුන්නේ සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් විමුක්තියට කියලා. එහෙනම් සීලයෙන් තොර සමාධියක් නැහැ, ඒක නිවැරදි. සමාධියෙන් තොර ප්‍රඥාවක් නැත, ඒකත් හරිනේ. එහෙනම් විමුක්තියෙන් තොර සීලයක් නැත කියලා එකක් මම කියලා දුන්නේ නැහැ. ප්‍රඥාවෙන් තොර විමුක්තියක් නැහැ කියලා නම් මම කියලා දුන්නා. එහෙනම් සාවද්‍ය ප්‍රකාශය මොකද්ද? සාවද්‍ය කියලා කියන්නේ වැරදි කියන එක. වැරදි ප්‍රකාශය තමයි විමුක්තියෙන් තොර සීලයක් නැහැ කියන ඉගැන්වීම වර්ණය. හොඳයි, ඊළඟට පුද්ගලයාගේ කායික වාචික සංවරය සීලයයි. එම සීලය සම්බන්ධයෙන් නොගැලපෙන ප්‍රකාශය වන්නේ සීලය සප්ත ආර්ය ධනයන් අතුරින් එක් අංගයකි. සීලය සප්ත ආර්ය ධනයන් අතුරින් එකක් කියලා කියනවා. සීලය පින් කිරියවතකි. ඒකත් හරිනේ. දස පුණ්‍ය ක්‍රියාවලින් එකක් කියලා මම කියලා දුන්නා. සිව්බඹ විහරණ අතරින් එක් අංගයක් වශයෙන් සීලය හැඳින්විය හැකිය. මොනවද සිව්බඹ විහරණ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. එහෙනම් වැරදි පිළිතුර මොකක්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ඉගැන්වීම ගැන කියන තුන්වෙනි වර්ණය සතර බ්‍රහ්ම විහරණ තුල සීලය කියන එකක් ඇතුළත් වෙන්නේ නැහැ. සීලය බෝසත්වරුන් විසින් බුදුබව ලබා ගැනීම පිණිස පරණු ලබන පාරමිතාවකි. සීල පාරමිතාව කියලා පාරමිතාවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ පිළිතුර තමයි නිවැරදි නොවන පිළිතුර. බෞද්ධ සමාජය තුළ භාවිතයෙහි ඇති ආචාර ධර්මවල මූලිකත්වය ගනු ලබන්නේ පංචශීලයයි, ආජීව අෂ්ටමක සීලයයි, උපෝසත අෂ්ටාංග සීලයයි. එහෙම දැක්වෙනවා. ඒ කොටසට පිළිතුරු අපිට ලැබෙනවා ඊළඟට තියෙන විස්තර කතා කළාට පස්සේ. සීලෙහි විවිධ ප්‍රභේද වඩාත් පැරණි සූත්‍ර දේශනාවල මෙන්ම පසුකාලීන ධර්ම ග්‍රන්ථවලද දක්වා තිබේ. භාවිතමය වශයෙන් ශික්ෂාපද සංඛ්‍යාව 90 පංචශීලයේ භාවිතමය වශයෙන් ශික්ෂාපද සංඛ්‍යා වශයෙන් භාවිතා කරන ශික්ෂාපද පංචශීලයේ ශික්ෂාපද 5ක් තියෙනවා. ඒ නිසා මේකට කියනවා පංචශීලය කියලා. සීලය අංග 5ක් තියෙන නිසා පංචශීලය. උපෝසත භාවිත කරන දවස උපවස පොය දවසේදී සමාදන් වෙන සීලය නිසා උපෝසත සීලය කියලා කියනවා. අෂ්ටාංග සීලය උපෝසත අෂ්ටාංග සීලය කියලාත් කියනවා. පොය දවසේදී පෙහෙවස් සමාදන් වෙන දිනවලදී අපි සමාදන් වෙන සීලය නිසා උපෝසත අෂ්ටාංග සීලය කියලාත් කියනවා. උපෝසත සීලය කියලා කියනවා. අෂ්ටාංග සීලය කියලා වෙනමත් කියනවා. ආජීව අෂ්ටමක සීලය දස සීලය. ආජීව අෂ්ටමක කියලා සීලයක් තියෙනවා. දස සීලය කියලා සීලයේ ප්‍රභේද තියෙනවා. පංචශීලය, උපෝසත සීලය, අෂ්ටාංග සීලය, ආජීව අෂ්ටමක සීලය, දස සීලය විදිහට. බෞද්ධ සමාජය තුළ භාවිතයේ ඇති ආචාර ධර්මවල මූලිකත්වයේ ගන්නා පංචශීලයේ පුද්ගලයාගේ මෙන්ම සමාජයේද යහපැවැත්ම නොයෙක්
පැතිවලින් උදා කරන්නේ. සමාජයේ භාවිතයෙහි තියෙන ආචාර ධර්මවල මූලිකත්වය ගන්න සීලය මොකක්ද? ප්‍රධානත්වය ගන්නේ පංචශීලය. පංචශීලය තමයි ප්‍රධානත්වය අරගෙන පුද්ගලයාගේ ජීවිතයට බලපෑම් කරන සීලේ පංචශීලය. එහෙනම් ඊළඟ ප්‍රශ්නය අපි අවධානය යොමු කරලා බලමු. බෞද්ධ සමාජය තුළ භාවිතයෙහි ඇති ආචාර ධර්මවල මූලිකත්වය ගනු ලබන්නේ පංචශීලයයි, ආජීව අෂ්ටමක සීලයයි, උපෝසත අෂ්ටාංග සීලයයි, දස සීලයයි. ප්‍රධානත්වය ගන්නේ නිත්‍ය සීලයේ විදිහට සලකනවා. නිතරම සමාදන් වෙන සීලය. එහෙනම් පළවෙනි එක තමයි පිළිතුර වෙන්නේ. පළවෙනි පිළිතුර බෞද්ධ සමාජය තුළ භාවිතයෙහි ඇති ආචාර ධර්මවල මූලිකත්වය ගනු ලබන සීලය පංච සීලය. ඊළඟට ආයෙත් අපි බලමු පාඩමේ තොරතුරු වලට අවධානය යොමු කරලා. සමාජයේ කවර පුද්ගලයෙකුට වුවද තම ජීවිතයේ යහපැවැත්ම පිණිස ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකයක් තිබිය යුතුය. හැම කෙනාටම ජීවත් වීම සම්බන්ධයෙන් හැම කෙනාගේම ජීවිතය සම්බන්ධයෙන් වගකීමක්, ඒ වගේම ඒ අයට විශ්වාසයක් තම තමන්ගේ ජීවිතවල තම තමන්ගේ වතු පිටි ඉඩකඩම් වල බඩු බාහිර ආදිය සතා සිව්පාවා ගැන හොඳ සහතිකයක්, විශ්වාසයක් තියෙන්නට ඕන. අන් අය විසින් තමන් විනාශ කර දමනු ඇතයි. තමන්ට හිංසා කරනු ඇතැයි යමෙකුට පෙනී යයි නම් එය ප්‍රසන්න ජීවිතයක් නෙමෙයි. ප්‍රසන්න ජීවිතයක්ද? කවුරු හරි හිංසා කරයි, මරලා දායි, කවුරු හරි ඇවිල්ලා ගහයිද? එහෙම කියලා හිතමින් ඉන්න වෙනවා නම් ඒක මොකක්ද? ප්‍රසන්න ජීවිතයක්ද? නැහැ, අප්‍රසන්න ජීවිතයක්. මිනිසාට නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන පරිසරයක් ඒ තුල නැහැ. හිංසා කරනවා නම්, පීඩා කරනවා නම් පංචශීලයේ පළමු ශික්ෂාපදයේ එම අප්‍රසන්න සැකමුසු බව දුරලමින් ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අපට ලබා දෙයි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පණ ඇති සතුන් ඝාතනය කිරීමෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි කියලා මිනිසුන් විසින් ඒ සිල්පදේ ආරක්ෂා කරනකොට කිසිම කෙනෙක්ව ඝාතනය කරන්න, කිසිම කෙනෙක්ට හිරිහැර කරන්න, හිංසා කරන්න එහෙම බෑ. එහෙනම් මොකක්ද එකෙන් වෙන්නේ? පළවෙනි සිල්පදේ සමාජයේ හැමෝටම තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න පුළුවන් කියන විශ්වාසයෙන් ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. පන්සිල් රකින්නාද මිනිස් ජීවිතයට ගරු කරයි. හෙතෙම මෙත් කරුණා ගුණ ඇත්තකි. පන්සිල් රකින්න කෙනා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ගුණ ධර්ම ඇති පුරුදු කරන පුද්ගලයෙක් වෙනවා. තමාගේම යයි සැලකිය හැකි, තම අවශ්‍යතා සඳහා යොදාගත හැකි පෞද්ගලික සම්පතකට හිමිකම් කීමටද සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත. දෙවන සිල්පදේ ගැන කියන්නේ තමන්ගේම කියලා සලකන්න පුළුවන්, තමන්ගේම අවශ්‍යතාවය සඳහා යොදා ගන්න පුළුවන්. එහෙම බොහෝම දේවල් අපිට තියෙනවා. පෞද්ගලික සම්පත් තියෙනවා. ඒවා පරිහරණය කිරීම සඳහා අයිතියක් ඒ අයට තියෙනවා. ඒ අයගේ උත්සාහය අනුව. සොරකම් කිරීම, මංකොල්ල කෑම යනු එම අයිතිය උදුරා ගැනීමකි. ඒ අයිතිය උදුරා ගන්න එක, ඒ අයිතිය ඔහුට නැති කරන එක, අහිමි කරන එක තමයි සොරකම් කිරීමෙන් සිද්ධ වෙන්නේ. ඒක තමයි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අනිත් අයට අයිති, මට අයිති නැති කිසිම දෙයක් ගැනීමෙන් වළකිනවා. එතකොට විශාල මුදල් වෙන්න පුළුවන්, සම්පත් වෙන්න පුළුවන්, සත්තු සිව්පාව වෙන්න පුළුවන්, ඕනම දෙයක් ආරක්ෂා වෙනවා. පුද්ගලයාගේ දේපල අයිතියට අනවශ්‍ය හා අසාධාරණ බලපෑමක් කිරීමක් තමයි ඒ වගේ සිදු නොකරනවා නම්. සොරකමින් වළකින්නා එම අයිතියට ගරු කරයි, ඒ උදුරා නොගනී. උදුරා ගන්නේ නැහැ. එතකොට ඕනම කෙනෙක්ට තම තමන්ගේ බඩු බාහිර ආදී පිළිබඳව, සම්පත් පිළිබඳව විශ්වාසයෙන් ඉන්නට පුළුවන්. ඒ නිසාම හෙතෙම නිරපරාධී වන්නේය, අපරාධ කරන්නේ නැහැ. සමාජයට හානි නොකරන්නෙකුදු වේ. නුදුන් දේ නොගන්නා හා නුදුන් දේ පමණක් දුන් දේ පමණක් ගන්නා යුක්තිගරුක අයෙක් බවට පත් වෙනවා. දෙවැනි සිල්පදේ ආරක්ෂා වෙනකොට අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ සමාදන් වෙනකොට ගිහි සමාජය යනු සම්මත විවාහ ක්‍රම මගින් පවුල් වශයෙන් සංවිධානය වූවකි. ගිහි සමාජයට ආවාහ විවාහ ආදී කටයුතු සිදු කර ගනිමින් අඹුසැමියන් විදිහට ජීවත් වීම සඳහා බුදුදහම තුළ තහනමක් නැහැ. හැබැයි
ශිෂ්ට සම්මත වූ එබඳු සබඳතාවයනට හානි කිරීම වරදකි. ඒ වගේ ශිෂ්ට සම්පන්න වූ සම්බන්ධතාවලට යම්කිසි කෙනෙක් යම්කිසි හානියක් සිද්ධ කරනවා නම් ඒක වරදක්. ඒක ලොකු වරදක්. පුද්ගල නිදහසට හා අයිතියට එරෙහි වීමකි. පුද්ගල නිදහසට හා අයිතීන් වලට එරෙහිව කටයුතු කිරීමක් තමයි කාමෙහි වරදවා හැසිරෙනවා නම් Tamanට අයිති නැති අයත් එක්ක සම්බන්ධතා පවත්වනවා නම් ඒක ලොකු වරදක් වෙනවා. කාම මිත්‍යාචාරයෙන් ලෙස බුදුදහමේ හඳුන්වයි. පංචශීලී තෙවැනි ශික්ෂාපදය රකින්නා එම තත්ත්වය මගහරවයි. ශිෂ්ටත්වයේ රකි පෞල් ජීවිතයේ නිදහසට ගරු කරනවා. ශිෂ්ට සම්මත වූ එබඳු සබඳතාවයනට හානි කිරීම වරදකි. පුද්ගල නිදහසට හා අයිතියට එරෙහිවීමකි. කාම මිත්‍යාචාරයෙන් ලෙස බුදුදහම හඳුන්වන්නේ මෙන්න මේ ශිෂ්ට සම්මත භාවයේ ශිෂ්ට සම්පන්න බව නැති කරන වැරදි සහගත අවස්ථාව. සමාජයක පුද්ගලයන් අතර සබඳතා පවත්වන්නේ අදහස් වමාරුව මගින් කතාබස් කිරීම මාධ්‍ය කොටගෙන ඊළඟ එක කතාබස් කරලා ඒක තමයි අදහස් වමාරු කර ගැනීමේ ප්‍රධාන මාධ්‍ය වෙන්නේ. කතා බහ කරන එක. සෑම පුද්ගලයෙකුටම අනුන් විසින් Taman රැවටීමෙන් තොරව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් ජීවත් වීමේ අයිතිය ඇත. සිව්වන ශික්ෂාපදය එය ආරක්ෂා කරයි. සිව්වන ශික්ෂාපදය තුලින් මොකද වෙන්නේ? මේ සත්‍ය දැනගැනීමේ ඇත්ත දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරලා දෙනවා. මුසාවාදීන් වළකින පුද්ගලයාද ඇදහිය හැකි වචන ඇති සත්‍යවාදියෙකු වේ. මුසාවාදීන් වළකින පුද්ගලයා අදහන්න පුළුවන් වචන වලින් යුක්ත කෙනෙක් වෙනවා. ඇත්තෙන් ඇත්ත ගලපා කියන විශ්වාස කළ හැකි වචන ඇත්තෙකු වේ. විශ්වාස කරන්න පුළුවන් වචන තියෙන කෙනෙක් බවට පත් වෙනවා. සමාජයේ ජීවත් වන සියල්ලන්ටම ඖෂධ හා උත්තේජක ද්‍රව්‍ය මෙන්ම ද්‍රාවණ ආදී මගින් මනස විකෘති කරගන්න උන්ගේ හිරිහැර වලින් මිදී ජීවත් වීමට අයිතිය තිබේ. සමාජයේ ජීවත් වෙන සියලුම දෙනාට ඖෂධ උත්තේජක ද්‍රාවණ වර්ග එක එක දේවල් වලින් විකෘති වෙලා හිංසාවට පීඩාවට අනිත් අයව පත් කරගෙන අයගෙන් බේරලා ජීවත් වීමේ හැකියාව තියෙන්නට ඕනේ. මත් දියර මත් ද්‍රව්‍ය භාවිත කරන්නෝ එම අයිතියට හානි කරති. මත් දියර වර්ග ඒවා පාවිච්චි කරන අය මොකද කරන්නේ? අනිත් අයට ජීවත් වීමේ නිදහසේ ජීවත් වීමේ අයිතිය නැති කරනවා. ඔව්හු Tamanගෙන් ඔව්හු තමන්වම වනසා ගන්නෝය. මත් කුඩු මත් ද්‍රව්‍ය මත් වතුර වලට ඇබ්බැහි වෙච්ච අය. පස්වෙනි ශික්ෂාපදයේ සුරකින්න එබඳු භාවිතයෙන් තොර තැනැත්තා මනා සිහිනුවණින් ඉන්නවා. පඤ්ඤාය දුබ්බලීකරණී ප්‍රඥාව දුර්වල වෙනවා. සිහි කල්පනාව නැති වෙනවා. මත් ද්‍රව්‍ය මත් වතුර මත් කුඩු වර්ග පාවිච්චි කළාට පස්සේ සිය ධනයද රැකගනී. ධනෙ විනාශ වෙනවා. සන්දිට්ඨිකා ධනංජානි බලාගෙන ඉද්දි ධනෙ විනාශ වෙනවා. ඒවා පාවිච්චි කරාම. හෙතම සාමකාමී ඒවා පාවිච්චි කරපු අය තමයි ගැටුම් ඇති කරගන්නේ. ඒ වගේම නිරෝගී රෝගානං ආයතන රෝගවලට ආයතනයක් ස්ථානයක් වෙනවා. එවැනි දේවල් පාවිච්චි කරන අය ලැජ්ජා බය ඇති තැනැත්තෙකු බවට පත් වෙනවා. ඉහත දක්වන ලද්දේ සීල ශික්ෂාවේ මූලික භාවිතය වන පංචශීලෙහි පෞද්ගලික හා සමාජමය ඵලදායකත්වයයි. පංචශීලයේ තුලින් පුද්ගලයාට පෞද්ගලික වශයෙන්ුත් එවැගේම සමාජයටත් ඵලදායී අවස්ථාවන් උදා වෙනවා. සමාජයට හොඳින් ජීවත් වීමේ අවස්ථාව ලැබෙන්නේ අනිත් අයගේ හිරිහැර වලින් කරදර වලින් බාධා වලින් පීඩා වලින් තොරව ජීවත් වීමේ අයිතිය හැකියාව ලබා දෙනවා පංචශීලය ආරක්ෂා කිරීම තුලින්. පංචශීලය ආරක්ෂා කරනකොට හොඳයි. අපි බලමු
එබඳු සීල ප්‍රතිපදාවන් මගින් හැඩගසාගත් දියුණු චරිත ඇති මිනිසුන් තමන් සතු භෞතික සම්පත් ආරක්ෂා කර ගනිමින් ඒවා නිසි ලෙස පරිහරණය කිරීමට සමත් වන්නෝය. ඒ වගේ සීල ප්‍රතිපදාවන් මගින් ජීවිතය හැඩගස්වා ගන්න අය තමන්ගේ භෞතික සම්පත් ආරක්ෂා කර ගනිමින් ඒවා නියම විදිහට පරිහරණය කරගන්නට කටයුතු කරනවා. එනම් සීලය සහ භෞතික සංවර්ධනය කියලයි අපි මේ පාඩම මාතෘකාව දැක්කේ. එහෙනම් මොකක්ද? සීලය තුලින් පුද්ගලයා කායිකව වාචසිකව සංවර භාවයට පත්වෙමින් තමන්ගේ ජීවත් වීමේ අයිතිය සලසා ගන්නවා වගේම සමාජයේ හැම දිනාටම යහපත් විදිහට ජීවත් වීමට අවස්ථාව උදා කරලා දෙනවා. ඊට අමතරව සීලය ආරක්ෂා කරන පුද්ගලයාගේ භෞතික සම්පත් හැම එකක්ම හොඳින් ආරක්ෂා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසාම ඔවුහු විවිධ පැතිකඩ වලින් දියුණුවට පත්වෙති සංවර්ධනය වෙති. සීලය රකින මිනිසුන් විවිධ පැතිකඩවල් වලින් සංවර්ධනයට පත්වෙනවා. භෞතික සංවර්ධනයටද සීලය උපකාරී වේ. අපි ඒ කොටස සාකච්ඡා කරන්නට කලින් අපි ප්‍රශ්න කිහිපයකට අවධානය යොමු කරලා බලමු. රැවටීමකින් තොරව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනු ලබන්නේ පංචශීලයෙහි කීවෙනි ශික්ෂාපදයද? රැවටීමකින් තොරව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් ජීවත් වීමේ අවස්ථාව උදා කරලා දෙන්නේ මොන සිල්පදයෙන්ද? පංචශීලයෙහි පළමු ශික්ෂාපදයයි, පංචශීලයෙහි දෙවැනි ශික්ෂාපදයයි, පංචශීලයෙහි තෙවන ශික්ෂාපදයයි, පංචශීලයෙහි සිව්වන ශික්ෂාපදයයි. මොකක්ද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං, අදින්නාදාන වේරමණී සික්ඛාපදං, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං, මුසාවාදා වේරමණී සික්ඛාපදං. මොකක්ද? පංචශීලයේ සිව්වෙනි ශික්ෂාපදයෙන් තමයි හැම දිනාටම විශ්වාසයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයෙන් ජීවත් වීමයි. රැවටීමකින් තොරව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් ජීවත් වීමේ අයිතිය ඇති වෙන්නේ බොරු කීමෙන් තොරව ජීවත් වෙන්නට අවස්ථාව උදා වෙනකොට. එහෙමනම් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන සිල්පදේ ආරක්ෂා කිරීම තුලින් තමයි විශ්වාසයෙන් සමාජය තුළ ජීවත් වීමේ අවස්ථාව පුද්ගලයාට උරුම වෙන්නේ, අයිති වෙන්නේ. සීලය උපකාරී වන්නේ භෞතික සංවර්ධනයටයි, සදාචාරාත්මක සංවර්ධනයටයි, භෞතික හා සදාචාරාත්මක සංවර්ධනයටයි, ආධ්‍යාත්මික සංවර්ධනයටයි. මොකකටද? සීලය අයිති වෙන්නේ භෞතික හා සදාචාරාත්මක සංවර්ධනයට. ආධ්‍යාත්මික සංවර්ධනයට ඊට පස්සේ තමයි ගමන් කරන්නේ. ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්නේ සමාධිය තුලින්, ප්‍රඥාව තුලින්. එහෙනම් සීලය තුලින් භෞතික සහ සදාචාරාත්මක සංවර්ධනය කියන දෙකම ඇති කරනවා. බොහෝ දින සිල් සමාදන් වන බෞද්ධ ගිහියන් විසින් සමාදන් වනු ලබන්නේ ආජීවෂ්ටමක සීලයයි, උපෝසත අෂ්ටාංග සීලයයි, දස සීලයයි, ගේහසික සීලයයි. අපි ඒ කොටස කතා කරන්නට කලින් අපි බලමු තියෙන තොරතුරු සාකච්ඡා කරලා. භෞතික සංවර්ධනයටද සීලය උපකාරී වේ. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් ආදී මෙලොව සැපවත් ජීවිතයකට අවශ්‍ය සම්පත් ඇතිව තෘප්තිමත්ව තුටුපහටුව හා සාමකාමීව ජීවත් වීම භෞතික සංවර්ධනයේ ප්‍රතිඵලයයි. භෞතික සංවර්ධනයේ ප්‍රතිඵල මොනවාද? ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, බෙහෙත් හේත් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලබා ගනිමින් ජීවත් වීම තමයි භෞතික සංවර්ධනයේ ප්‍රතිඵල වෙන්නේ. ඒව නැත්නම් භෞතික සංවර්ධනයක් තියෙනවද? නැහැ. ගුණධර්මයෙන් දියුණු වීම, නොකල යුත්ත නොකරන, කල යුත්ත කරන, සිතින් කයින් හා වදනින්, හිත කය වචනේ කියන දොරටු තුනේ ශිෂ්ට සම්මත හා දියුණු පෞරුෂ ඇත්තවුන් වීම සදාචාරාත්මක සංවර්ධනය. මොකක්ද සදාචාරාත්මක සංවර්ධනය කියන්නේ? ගුණධම් වලින් දියුණු වෙච්ච, නොකල යුතු දේවල් කරන, කල යුතු දේවල් කරන, සිත කය වචනේ කියන දොරටු තුනෙන්ම ශිෂ්ට සම්මත ලෝකයේ පිළිගත් උතුමන් විසින්
ප්‍රශංසා කරපු දේවල් දියුණු පෞරුෂ ඇති අය බවට පත් කරන්නට පත්වෙන්නට මොනවද අවශ්‍ය වෙන්නේ? සීලය අවශ්‍යයි. එහෙනම් මේ සදාචාරාත්මක බව ඇති කරන්නට සීලය අවශ්‍යයි. හුදෙක් බාහිර වශයෙන් ප්‍රකට වන අහස උසට නැගුණ මහා මන්දිර නොඑක් අතට විහිදුණු මංමාවත් ආදීන් හෝ ඉහතකී මූලික අවශ්‍යතා ආදීන් සංවර්ධනය වීම අංග සම්පූර්ණ සංවර්ධනයක් නොවේ. මූලික අවශ්‍යතා ඉහතකී මූලික අවශ්‍යතා මොනවද? ආහාර පාන නිවෙස් ඊට අමතරව ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් ඒවා තමයි මූලික අවශ්‍යතා. ඒවත් ඊට අමතරව නොයෙක් අතට විහිදලා තියෙන මංමාවත් මේවා නෙවෙයි අංග සම්පූර්ණ සංවර්ධනයක් සඳහා අවශ්‍ය වෙන්නේ. එනම් මොනවද? එසේ වීමට නම් සදාචාරාත්මක සංවර්ධනයේද ඊට සමගාමීව පැවතිය යුතුයි. ගොඩනැගිලි මන්මාවත් ඒවා ඉදිවීම ඒවා සංවර්ධනය වීම නෙවෙයි සංවර්ධනය කියලා කියන්නේ. ඊට සමගාමීව ගුණවත්කම් සදාචාරාත්මක ගුණධර්ම දියුණු වෙන්නට ඕන. තිරසාර වූ පිරිපුන් සංවර්ධනය එයයි. පංචශීලය ඒ සඳහා මඟ පෙන්වන්නේ. පංචශීලයේ තුලින් ඒ සඳහා විශාල මඟ පෙන්වීමක් අපේ ජීවිතවලට සිදු කරනවා. එය ගේහසිත සීලයේ ලෙසද නිත්‍ය සීලයේ ලෙසද හැඳින්වේ. ගේහසිත සීලයේ විදිහටත් නිත්‍ය සීලයේ විදිහටත් හඳුන්වනවා පංචශීලය. උපෝසත අෂ්ටාංග සීලයේ නිති පන්සිල් රකින්න ගිහියාට පොහොය අටසිල් රැකීමට මඟ පෙන්වන්නේ. පොහොය අටසිල් ගැනීම උපෝසත සීලයේ පොහොය දවසේ අටසිල් ගන්න උපාසක උපාසිකාවන්ට වැදගත් වෙන සීලය. උපෝසත අෂ්ටාංග සීලයේ නිති පන්සිල් රකින්න ගිහියාට පොහොය දවසේදී අෂ්ටාංග සීලයේ සමාදන් වෙන්න දවසේදී සමාදන් වෙන සීලය. එමගින් පංචශීලයේහිද දක්වන ලද ප්‍රාණඝාත අදත්තාදාන මුසාවාද සුරාමේරය යනාදී නොකල යුත්ත නොකිරීම ඉගැන්වේ. උපෝසත සීලයේදී ප්‍රාණඝාත අදත්තාදාන මුසාවාද සුරාමේරය කියන හතර අන්තර්ගත වෙනවා. ඒ සිල්පද හතර ඇතුළත් වෙනවා. ප්‍රාණඝාත පානාතිපාතා අදින්නාදාන ඊළඟට කාමේසු මිච්ඡාචාර නෙමෙයි තියෙන්නේ අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාම් කියන එක. එතකොට ඒක හැරෙන්නට අනිත් හතරම පංචශීල් වල තියෙන හතරක් තියෙනවා. ප්‍රාණඝාත අදත්තාදාන මුසාවාද සුරාමේරය කියන හතර. ඒ සමගම අබ්‍රහ්මචර්යාව හැරපියා බ්‍රහ්මචර්යාව රැකීමටද විකාල භෝජනා වේරමණී 6 වෙනි සිල්පදේ වැළකීමටත් නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටාන වේරමණී 7 වෙනි සිල්පදේ. විවිධ සැරසිල්ලෙන් වැළකීමටත් උස් අසුන් මහ අසුන් දැරීමෙන් වැළකීම 8 වෙනි සිල්පදේ මොකක්ද? උච්චාසයන මහා සයන වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී, ඊළඟට මුසාවාදා වේරමණී, ඊළඟට සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී, ඊළඟට විකාල භෝජනා වේරමණී, ඊළඟ එක 7 වෙනි එක නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, ඊළඟට උච්චාසයන මහා සයන වේරමණී කියන සිල්පද 8 තමයි උපෝසත අෂ්ටාංග සීලය. සමස්තයක් වශයෙන් දෙවනුවද දක්වන ලද විරති ශික්ෂාවෝ අල්පේච්ඡ ජීවිතයකට ගිහියන් පොළඹවති. විරති ශික්ෂාපද විදිහට තමයි සැලකෙන්නේ. විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඊළඟට නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියන ඒ සිල්පද ඒවා විරති ශික්ෂාවන් අල්පේච්ඡ ජීවිතයකට පොළඹවන ශික්ෂාවන්. නිවනට යන ජව වේගය වැඩි දියුණු කරති. නිවනට ගමන් කරන වේගය වැඩි කරන්නට ඒක හේතු වෙනවා. ආජීව අෂ්ටමක සීලය ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා යන දස අකුසලයේහි එන කය හා වචනේ සංවර කරන පිළිවෙත් සතෙන් හා මිච්ඡා ආජීවයේ හැර සම්‍යක් ආජීවයෙන්ද යුක්ත වීමට
උගන්වනු ලැබේ. ආජීව අෂ්ටමක සීලයේ තියෙන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප යන දස අකුසල් වලින් එන අකුසල යන් වලින් වෙන්වීම සහ සතෙන් හා මිච්ඡා ආජීවයේ හැර සම්‍යක් ආජීව, සම්‍යක් වූ යහපත් වූ දිවි පැවැත්මින් ගත කිරීම කියන සිල්පද 8ක් තමයි ආජීව අෂ්ටමක සීලයේ තියෙන්නේ. දස සීලයේ ඉහත කී උපෝසත අෂ්ටාංග සීලයෙහිම ඉදිරි පියවරකි. අපි මුලින් කතා කරපු ඉගෙනගත්ත සීලයේම ඉදිරි පියවරක් තමයි දස සීලය කියලා කියන්නේ. එහිදී නච්චගීත වාදිතයෙන් වෙන්වීම, නච්චගීත වාදිත, විසූක දස්සන, මාලා ගන්ධ විලේපන, ධාරණ මණ්ඩන, විභූෂණ අට්ඨාන, වේරමණී සික්ඛාපදං සමාදියාම කියලා මම සඳහන් කරපු සිල්පදයේ ශික්ෂාපද දෙකක් වෙනවා. කොහොමද ශික්ෂාපද දෙකක් වෙන්නේ? නච්චගීත වාදිත, විසූක දස්සනා, වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඊළඟට මාලා ගන්ධ විලේපන, ධාරණ මණ්ඩන, විභූෂණ අට්ඨාන, වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල්පද දෙකක් විදිහට යෙදෙනවා. දසවැන්න ජාත රූප රජත පටිඝහන නම් වූ රන් රිදී මසු කහවණු ආදී මූල්‍ය සම්පත් භාවිතයෙන් වැළකීම. ජාත රූප රජත පටිඝහන, වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ තමයි 10 වෙනි සිල්පදේ. පංච සීලේ ඉක්මවා මෙම සීල ශික්ෂාවෝ වරදින් වැළකී සිටීම සමගම වඩාත් අල්පේච්ඡ ජීවිතයකට හුරු වීමෙන් අත්හැරීම ප්‍රගුණ කොට නිවනට වඩාත් ලංවීමට මඟ පෙන්වති. පංචශීලයට අමතරව මේ සීලයන් තුලින් මොකක්ද අපිට ලබා දෙන යහපත? නිවන් ගමන වේගවත් කරන එක. ඒක තමයි මේ සීලයන් තුලින් බලාපොරොත්තු වෙන්නේ. කය නම් දෑත් දෙපා ඇස් දෙකන් සහිත වූ මේ ශරීරයේද, වචනේ නම් අපගේ කතාබහ සමාජයේ සෙසු අය සමග අදහස් හෝමාරු කර ගන්නා මාධ්‍යද සංවර වීම, හික්මවීම, විධිමත් වීම සීලයයි. කය කියන අත් දෙක, දෙපාය, ඇස් දෙකන් මේ වගේ, එහෙම නැත්නම් වචනේ සංවරව හික්මීමෙන් කතා බහ කරලා අනිත් අයට හිරිහැරයක් නොකර ඉන්නේ, ඒකට තමයි කියන්නේ සීලය කියලා. කය වචනේ දෙකේ සංවරකම. එබඳු හැඩගැස්මකින් තොර වූ මිනිසුන්ට පෞද්ගලිකව තම සැපත, යහපත හා වැඩි දියුණුව ඇති කරගත නොහැකිය. එහෙම කයෙන් වචනයෙන් සංවර වෙච්ච නැති කෙනෙක්ට කණ්ඩ තියෙන දේවල් හැම දෙයක්ම කනවා, අනුභව කරනවා, විනාශ කරනවා, සල්ලි මිල මුදල් විනාශ කරනවා, කිසිම වාග් සංවරයක් නැහැ. තමන්ගේ ආයතනයකට එන කෙනෙක්ට යහපත් විදිහට කතා කරන්නට බෑ. අනිත් අයත් එක්ක සුහඳව කතා බහ කරන්නට බෑ. එක්කෝ අසත්‍ය දේවල් කියන්නේ ප්‍රකාශ කරන්නේ. එහෙම කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන්ද? එහෙම කෙනෙක්ට දියුණු වෙන්න බෑ. හොරකම් කරන මංකොල්ල කන එහෙම අය දියුණු වෙලා ඉන්නවද? එහෙම අයට දියුණු වෙන්නට බෑ. ඔහු අනේකාකාර වූ දුසිරිත හේතුවෙන් පරාභවයටම පත් වෙති. පිරිහීමට පත් වෙනවා. භෞතික වශයෙන් ආර්ථික දියුණුවක් හෝ ආධ්‍යාත්මික වශයෙන් මානසික දියුණුවක් ළඟා කර ගැනීමටද, ළඟා කරගත් දියුණුව පවත්වාගෙන යාමටද අසමත් වෙති. පවත්වාගෙන යන්නට අසමත් වෙනවා, නොහැකි වෙනවා. නුවණැත්තන්ගේ ගැරහුමට ලක් වෙනවා. ඒ වගේ අය නුවණැත්තන්ගේ ගැරහුමට ලක් වෙති. ඔවුන්ගේ ගෘහ ජීවිතය පිරිහෙනවා. දුසිරිත නිසා ධනය විනාශ වෙනවා. ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං විනාශේති තං පරාභවතෝ මුඛං. බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේදී දේශනා කළා තියෙන්නේ ස්ත්‍රී දූර්ත වීම, සුරාවට ලොල් වීම, දූර්ත වීම, අක්ක දුත්තෝ ච යෝනරෝ සූදුවට ලොල් වීම නිසා මොකද වෙන්නේ? පිරිහීමටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔවුන් සමාජයට අප්‍රිය ජනක, අප්‍රසන්න, සමාජයට පිළිලයක් විදිහට ක්‍රියා කරන අය වෙනවා. ප්‍රාණඝාත, පරහිංසා, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, සුරාමේරය ආදී දුසිරිත හේතුවෙන් විනයෙන් පිරිහී ගිය එබඳු මිනිසුන් සමග කවර ආයතනයක් උවද ඵලදායිතාව වෙත ගෙන යා නොහැකිය. ඵලදායිතාවෙන් යුක්ත තැනකට අරගෙන යන්නට පුළුවන්ද?
ප්‍රාණඝාත කරන, පරහිංසා කරන, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, රහමෙර පානී කිරීම මේවා කරන අයත් එක්ක යම්කිසි ආයතනයක්, අධ්‍යාපන ආයතනයක් වෙන්න පුළුවන්, වෙළඳ ආයතනයක් වෙන්න පුළුවන්. එහෙම ඉදිරියට අරගෙන යන්නට පුළුවන්ද? එහෙම අරගෙන යන්නට බෑ. එහෙනම් මේ වගේ වෙන්වීම භෞතික දියුණුවට, භෞතික සංවර්ධනයක් ඇති කරන්න ගොඩක්ම වැදගත් වෙනවා. මනා කළමනාකරණයකින් පවත්වාගෙන යාමටද නොහැකිය. මනා කළමනාකරණයකින් යම්කිසි ආයතනයක් පවත්වාගෙන යන්නට බෑ. අසංවර මිනිසුන් නිසා සාමයේද සුහදත්වයේද බිඳ වැටී යනවා. සහජීවනය නැති වෙලා යනවා. දුසිල් බව ඇති කරන දුසිරිත් නිසා කායික මානසික සෞඛ්‍යයෙන් පිරිහෙන මිනිසුන්ට වෙහෙස මහන්සි වී උද්‍යෝගයෙන් වීර්යවන්ත වැඩපළ කළ නොහැකි වීමෙන් එබඳු මිනිසුන් නැති ආයතනවල දියුණුව ඇන හිටිනවා. පවුල් අවුල් වෙනවා. පිරිහීම කරා වේගයෙන් ගමන් කරනවා. හොඳයි, අපි තවත් ප්‍රශ්න කීපයකට අවධානය යොමු කරමු. පොහෝ දින සිල් සමාදන් වන බෞද්ධ ගිහියන් විසින් සමාදන් වනු ලබන්නේ ආජීව අෂ්ටමක සීලයයි, උපෝසත අෂ්ටාංග සීලයයි. මොකක්ද? උපෝසත අෂ්ටාංග සීලය තමයි පෙහෙවස් සමාදන් වුණාට පස්සේ සමාදන් වෙන්නේ. දස සීලයෙහි දසවැනි ශික්ෂාපද පදයෙහි, දස සීලයේ 10 වෙනි ශික්ෂාපදයෙහි ජාත රූප රජත පටිඝාන වේරමණී, ජාත රූප රජත පටිඝාන වේරමණී යනුවෙන් දක්වන්නේ මල් සුවඳ ආදියෙන් වෙන්වීම, නැටුම් ගැයුම් වැයුම් ආදියෙන් වෙන්වීම, රන් රිදී මසු කහවණු ආදිය දැරීමෙන් ඒ වගේ වෙන්වීම තමයි මොකද්ද? ජාත රූප රජත පටිඝාන වේරමණී සික්ඛාපදං සමාදියාම කියලා කියන්නේ රන් රිදී මසු කහවණු වලින් වෙන්වීම. භෞතික සම්පත් ඇතිව හොඳින් කාපී ජීවත් වීම පමණක් මිනිසාගේ දියුණුව යයි සිතන්නවුන් බුදුදහමේ සමකොට ඇත්තේ මහා මග සිඟමන් යදින්නෙකුටය, කිලිටි දිවි පැවතුම් ඇති සූර කපුටන්ටය, දිවා රෑ දෙකෙහිම නිදන අලසියෙකුටය, වියසිදුරෙන් අහස දකින කැස් පෑවකුටය. ඒ විදිහේ උපමාවන් කිහිපයකින් දක්වනවා. අපි බලමු පාඩමේ තොරතුරු. එතකොට මේ අනුව සිල්වත් බව, විනයවත් බව විවිධාකාරයෙන් පුද්ගලයාගේ මෙන්ම සමාජයේද පවුල් සංස්ථාව ඇතුළත ආයතන හා සංවිධානවල පිරිහීම වළක්වා ගැනීමට, දියුණුව ඇති කර ගැනීමට සීලය උපකාරී වෙනවා. සීලය හේතුවෙන් මහත් වූ භෝග සම්පත් ලබන්න පුළුවන්. ජල පහසුවද, විදුලියද, දියුණු මන්මාවත්ද, සුවිසල් නිවාස ආදියද ඇතිව හොඳින් කාපී ජීවත් වීම පමණක් මිනිසාගේ දියුණුව කියලා හිතන අයට බුදුදහමේ සමකොට ඇත්තේ ගසා කෑමෙහි සමත් සාර ධර්ම මගහැර යන කිලිටි දිවි පැවතුම් ඇති සූර කපුටන්ට. සම කරලා තියෙන්නේ අන්න ඒ විදිහට. ලෝබට සංගරාවලිය වූ වීදාගම හිමිපානෝ සීල ශික්ෂණය තුලින් උදා කරගත් සාර ධර්ම සංවර්ධනයකින් තොරව හුදෙක් භෞතික සම්පත්ම රැස් කොටගෙන කාපී ජීවත් වීම උතුම් යයි සිතන මිනිසුන් ගැන මෙසේ සඳහන් කරනවා. කවුද? වීදාගම හාමුදුරුව. ලෝවැඩ සංග්‍රහයේදී කාලා රස මුසු භෝජන කරපෙම්, කාලා සුවඳැති සඳුනුත් මනරම්, ලාලා අබරණ නිසීලෙස සැරසුම්, පාලාගිය වැනි බහුරු කොලම්. දිව පිනවන රසමුසු දේවල් කමින් බොමින්, නැහැය පිනවන සුවඳ සඳුන් ආලේප කරගෙන, ආභරණ ආයිත්තම් වලින් සැරසී භෞතික සැපෙහි පමණක් ගිජුව ජීවත්ව මිය ගිය විට ඒ තැනැත්තා බහුරු කෝලමක් පෙන්වා ගියාක් වැනිය. බොහෝ රූප සම්බන්ධ කරගෙන කෝලමක් පෙන්වා වගේ.
මොකක් හරි නාට්‍යයක් පෙන්වුවා වගේ කියලයි සඳහන් කරන්නේ. එබැවින් සීල ශික්ෂණය පෙරටු කොටගත් සාරධර්ම සංවර්ධනයේද අවශ්‍ය වෙනවා. සීලය පෙරටු කරගත්ත සංවර්ධනයක් සාරධර්මවල සංවර්ධනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ මිනිසා තිරිසනාගෙන් වෙන්කොට උසස් කොට මැනගත හැකි මූලික කරුණයි. මිනිස්සුන්ව තිරිසන් සත්තුන්ව හඳුනා ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මිනිස්සු ගාව සදාචාරවත් බව තියෙනවා. සිල්වත්කම් ගුණවත්කම් තියෙනවා. සත්තු සිව්පාව ගාව ඒව නැහැ. ආහාර ගැනීම, ඒ වගේම ප්‍රජනන කටයුතු වලට සම්බන්ධ වීම, ඒ හැම දෙයක්ම සත්තු අතිනුත් සිද්ධ වෙනවා. එහෙනම් මේ සත්තු සිව්පාවුන් අතින් සිද්ධ වෙන දේවල් වලට එහා කියපු සාර ධර්මය එක්ක සම්බන්ධ වෙච්ච ඉගැන්වීම තමයි මිනිසාගේ උතුම් බව රැකීම සඳහා හේතු වෙන්නේ. ඒ උතුම් බව ඇති කරගන්නට තියෙන ප්‍රධානම ඉගැන්වීම තමයි සීලය කියන්නේ. සීලේ ප්‍රභේද කොටස් අපි ගොඩක් ඉගෙන ගත්තා. අනුමාන කෙටි ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා. ත්‍රිවිධ ශික්ෂාව නම් කරන්න. ත්‍රිවිධ ශික්ෂාව නම් කරන්න. සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂාව. සීල, සමාධි, ප්‍රඥා. ඊළඟට සීල ශික්ෂාවට අයත් ආර්ය අෂ්ටාංගික මාර්ගාංග මොනවාද? සීල ශික්ෂාවට අයිති මාර්ගාංග සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ග අංග ඇතුළත් වෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග ඇතුළත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3 සීල ශික්ෂාවට. වාචසිකව සිදු වෙන වැරදි මොනවාද? වාචසිකව සිද්ධ වෙන වැරදි මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, බොරු, කේලම්, හිස් වචන, පරුස වචන. කායික සීලයට අයත් අංග මොනවාද? කායික සීලයට අයත් අංග ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම. සිරිත හා විරිත යනු කුමක්ද? කල යුත්ත තමයි සිරිත් කියලා කියන්නේ. නොකල යුතු දේවල් විරිත් කියලා කියනවා. සීලයේ විවිධ ප්‍රභේද වඩාත් පැරණි සූත්‍ර දේශනාවල මෙන්ම පසුකාලීන ධර්ම ග්‍රන්ථවල දක්වා තිබේ. ඔබ දන්නා එවැනි ප්‍රභේද දෙකක් ලියන්න. පංචශීලය, ආජීව අෂ්ටමක සීලය, දස සීලය. දෙකයි ලියන්නට කියන්නේ. අපි 3ක් දක්වලා තියෙනවා. දෙකයි ඒ වගේ වෙලාවකදී ඔබ ලියන්නට ඕන. භෞතික සංවර්ධනයේ යනු කුමක්ද? ආහාර, ඇඳුම්, නිවාස, ජලය ආදී එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ආදීන් සංවර්ධනය වීම තමයි භෞතික සංවර්ධනය කියන්නේ. සදාචාරාත්මක සංවර්ධනය යනු කුමක්ද? සදාචාර සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා ඊළඟට ප්‍රශ්නේ. සදාචාරාත්මක සංවර්ධනය යනු කුමක්ද? පුද්ගලයෙකුගේ ගති පැවතුම් හා හැසිරීම් රටා ගුණවත් හා යහපත් වීම හේතුවෙන් පුද්ගල ආධ්‍යාත්මයෙන් ඇතිවන්නා වූ දියුණුව සදාචාරාත්මක දියුණුව. ගුණවත්කමින් දියුණු වෙලා සංවර වූ සිතින් යුක්තව සැනසීමෙන් ජීවත් වීම තමයි සදාචාර සංවර්ධනය කියලා කියන්නේ. පංචශීලයේ හඳුන්වන වෙනත් නම් දෙකක් ලියන්න. ගේහසිත සීලය, නිත්‍ය සීලය. ගේහසිත සීලය, නිත්‍ය සීලය. දස කුසලෙහි එන කය හා වචනයේ සංවර කරන පිළිවෙත් 7න් යුතු සීලය කුමක්ද? පිළිවෙත් 8න් යුත්. ඔව්. දස කුසලෙහි එන කය හා වචනයේ සංවර කරන පිළිවෙත් 7න් යුතු සීලය කුමක්ද? ආජීව අෂ්ටමක සීලය. දස කුසලයන් වලින් 7ක්ම මේකේ තියෙනවා. ඒ නිසා තමයි මෙහෙම ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් සීලේ කොටස් 8ක් තියෙනවා. ආජීව අෂ්ටමක සීලේ කොටස් 8යි. ආජීව අෂ්ටමක සීලේ කොටස් 8 හැදෙන්නේ ඒ විදිහට. හොඳයි.
අපි අද දවසේදී සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළ ගොඩක් වැදගත් වෙන කාරණාවන් මේ පාඩමට සම්බන්ධ කරගෙන අපි කතා කළා. මේ පාඩමට අදාළව අපි කතා කළා. ඉතින් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය ඉතාමත් හොඳින් සමත් වීමට අපි අද දවසේදී ඔබට පෙන්වන්නට යෙදුණු මඟ පෙන්වීම ඉතාමත් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් ඊළඟ සතියේත් අපි සඳුදා සහ අඟහරුවාදා කියන දවස් දෙකේදී මේ විදිහේ සාකච්ඡාවන් පවත්වන්නට කටයුතු කරනවා. මාර්තු මාසයේදී විභාගයේ පැවැත්වෙන්නට ප්‍රථමයෙන් මේ සියලු පාඩම් ඇසුරු කරගනිමින් මේ විදිහට සාකච්ඡාවන් සිදු කරන්නට ඔබව දැනුවත් කරන්නට දැනගත යුතු හඳුනාගත යුතු කරුණු කෙරෙහි අවධානය යොමු කරවන්නට අපි අදහස් කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook සමූහය, එවැගේම Facebook පිටුව, සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විභාග පන්ති එකමුතුව කියන සමූහය සමගින් එකතු වෙන්නට කියලා මතක් කරමින් අද දවසේ පාඩමෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.